අර පුතේ මේ කරන්ට් එක කියන පොඩක් කැමරා එකේ පොඩි අවුලක් වුණා මේ පොඩක් චමෝදී ඔව් සර්. මේ හර්ෂට පොඩක් කියනවද එන්න කියලා? මං කියන්න. හරි තව කවුද අපේ අරුනේ කීරුලි නෑනේ. එයා හරිනේ ඔක්කොම එනවා හරි මේ අපි පාඩම කරමු මේ හරි අපි දැන් බලන්න යන්නේ මේ ඔක්සිජන් ඕනද නැද්ද කියන එක එතකොට ඔක්සිජන් ඕනද නැද්ද නේ ඔක්සිජන් පිට වෙනවද නැද්ද කියන එක දැන් අපි ගන්නවා ජල බේසම නැත්නම් ද්‍රෝණිකාවක් මේක හැබැයි වීදුරු එකක් වෙන්න ඕන හොඳ වීදුරු නැත්නම් මේ වැඩේ හරියන්නේ නැහැ. අපි මේකට දානවා ජලජ ශාකයක්. අපි හිතමු ජලජ ශාක මොනවද තියෙන්නේ? හයිඩ්‍රිල්ලා, තව තියෙන වැලිස්නේරියා, ඒ වගේ එකක්. මේකට අපි කියමු ජලජ ශාකයක්. නැත්නම් ජල රුහ කියලා ශාකයක් එහෙමත් කියන සමහර කට්ටිය අර ලොකු කතාවක් ගියා. ඔක මේ විභාගයක් ඇවිල්ලා මේ ඔක්සිජන් ශාක කියලා තිබුණා කියලා ඔක්සිජන් ගස් කියලා. හරිද? නමුත් එහෙම ලියන්න එපා. ඒක වැරදි. හරිද? එහෙම එකක් නැහැ. ජලජ ශාකයක් කියලා කිව්වම හරි. ඊට පස්සේ මේකට ගන්නවා වීදුරු පුනීලයක්. මේ වීදුරු පුනීලය මෙහෙම නමනවා. දැන් මේකේ අපි වතුර එකතු වෙන මට්ටම තමයි ගන්න ඕනේ. මේකේ මේ වතුර ප්‍රමාණය මදි. මේක ඊට වඩා ගැඹුරට ගන්න ඕනේ. මෙහෙම. හරිද? ඊට පස්සේ මේක වතුර පුරවපු සැකෑරු නැත පරීක්ෂණ නලයකින්ම අපි මෙහෙම වහනවා. එතකොට මේකෙත් වතුර තියෙනවා මේ ගානටම. හරිද? මෙහෙම. මේකේ මේ ගානට වතුර තියෙනවා. ඔන්න ඔහොම තමයි ඇටෝම හදාගන්නේ. මේක අපි කියමු පරීක්ෂණ නලය හරි සැකෑරු නලය හරි. පරීක්ෂණ නලය. එතකොට දැන් සූර්යාලෝකයේ වැටෙන තැනක තමයි මේක තියන්න වෙන්නේ. අපි නිකන් පේන්න අඳිමු. හරිද? සූර්යාලෝකය එනවා. එතකොට සූර්යාලෝකය ආවහම මේකේ මොකද වෙන්නේ? මේ ජලජ ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා මොකද වෙන්නේ? ඔක්සිජන් වායුව පිට වෙනවා. ඒ පිට වෙන ඔක්සිජන් වායුව මොකද වෙන්නේ? මෙන්න මේ කෙලවරට ගිහිල්ලා එකතු වෙනවා. හරිද? මෙහි එකතු වෙනවා. හරිද? එතකොට මෙතන අපි කියනවා වායුවක් එකතු වෙනවා. හරිද? හැබැයි අපි දන්නේ නැහැ මේ තියෙන්නේ ඔක්සිජන් වායුවමද කියලා. තේරුණාද? මේ තියෙන ඔක්සිජන් වායුවමද කියලා අපි දන්නේ නැහැ. නමුත් හරිද? අපිට මේක හොයා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ඔක්සිජන් වායුව හඳුනා ගන්න අපි මොකද කරන්නේ? මේක දැන් ටිකක් මේක පිරුණාට පස්සේ වායුව අපි මොකද කරන්නේ? මේකෙන් මේ නලය ඉවත් වෙන සාමාන්‍යයෙන් කියනවා 4න් 3ක් විතර පිරුණාට පස්සේ මේ නලය ඉවත් කරගෙන ඒකට දැල් වෙන මුලින් පීරක් අල්ලනවා. එතකොට මොකද වෙන්නේ? හරිද? ඒ කියන්නේ අපි දැල් වෙනවා කියන්නේ රතු පාට අර චිත්ත හඳුන් කූරක් වගේ එකක්. එතකොට මේකේ දීප්තිමත් දැල්ලක් ඇති වෙනවා ඔක්සිජන් තියෙනවා. හරිද? එතකොට එහෙම වෙනම නම් විතරයි අපි කියන්නේ ඔක්සිජන් පිට වෙලා තියෙන කියලා. එතකොට ඒ විදිහට මේක හඳුනා ගන්නවා. එතකොට අපි කියනවා එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිදහස් වෙනවා කියලා. එතකොට ඕක තමයි
අපි කතන්දරේ හරිද? එතකොට ඔය ටික නම් කරගන්න පුතේ මේකේ. මෙතන අපි ඕන O2 වායුව කියලාම දාමු. නමක් නැහැ. හරිද? පේනවනේ. හරිද? නම් කරගන්න ඕක. ජලජ ශාකයක් තියෙනවා, ජලය තියෙනවා, ඔක්සිජන් වායුව තියෙනවා. ඕනයිද වීදුරු කුණියට එක කැරුම් වල ඒක නම් කරගන්න. වීදුරු ද්‍රෝණිකා මේ ඔක්කොම වීදුරු වෙන්න ඕන නැත්නම් ආලෝකය වැටෙන්නේ නැහැ. හරි නේද? ඊට පස්සේ මේකේ යටින් ලියා ගන්න රූපේ දැක්වෙන ආකාරයට ඇටවුම සකස් කර රූපේ දැක්වෙන ආකාරයට ඇටවුම සකස් කර ආලෝකය ලැබෙන ස්ථානයක තබයි. ආලෝකය ලැබෙන ස්ථානයක තබයි. ඊළඟ රූලේ පැය කිහිපයක් ගතවන විට පැය කිහිපයක් ගතවන විට නලයේ ඉහළ කෙළවර වායු රැස්වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. නලයේ ඉහළ කෙළවර වායු රැස්වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. ඊළඟ රූලෙන් නලයේ 4න් 3ක් පමණ වායුව එක්රැස් වූ විට එය ඉවතටගෙන එයට පුළිඟු කීරක් එක් කළ විට එහි දීප්තිමත් දැල්ලක් ඇතිවීමෙන් පිට වී ඇත්තේ ඔක්සිජන් වායුව බව
ඔක්සිජන් වායුව බව තහවුරු කරගත හැකිය. ඔක්සිජන් වායුව බව තහවුරු කරගත හැකිය. ඊළඟ රූලෙන් ඒ අනුව ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිටවන බව මෙම ක්‍රියාකාරකමෙන් හඳුනාගත හැකියි. හරි නේද? දැන් මේකේ තව පොඩි දේවල් ටිකක් තියෙනවා පුතේ. එකක් තමයි දැන් අපි හිතමු මේකේ මේ ගානට පිරීලා ඔන්න ඔක්සිජන් වායුව මේ ගානට පිරීලා නතර වෙනවා. ඊට වඩා වැඩි වෙන්නෙම නැහැ. හරිද? මේ ගානට පිරීලා නතර වෙනවා. ඊට වඩා වැඩි වෙන්නෙම නැහැ. මොන වගේ හේතුවක් වෙන්න පුළුවන්ද මේකට? නේ? ඊට වඩා වැඩි වෙන්නෙම නැහැ. දැන් අපි දන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනකොට ඕන කරන ජාති තියෙනවනේ. මොනවද ඕන? ජලය ඕන. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් එක මෙහෙම ලියමු. H2O ඕනේ. ඊළඟට CO2 ඕනේ. ඊළඟට ඕනේ හිරු එළියනේ. දැන් මේක ටිකක් දුර ගිහලා නතර වෙනවා කියලා කියන්නේ දැන් මේ වගේ මොනවා හරි එකක් අඩුවක් පෙන්නනවනේ. අඩුවක් වෙන්නේ මේ ඒකනේ වැඩි ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා නම් කියන එකතු වෙන්න ඕනේ. මේ සිද්ධ වෙන්න තියෙනදනේ මෙහෙම වෙන්නේ නේද? එතකොට ඒ නිසා දැන් මෙතන ජලයක් තියෙනවනේ ඇති වෙන්න. හිරු එළියක් ඇති වෙන්න තියෙනවා. නේ? මේ වගේ වෙලාවක මේකේ සීමාකාරී සාධකයක් කියලා අපි කියන සීමාකාරී සාධකය වෙන්න පුළුවන් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඇයි? මේ ජලයේ කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා තියෙන්න එපාය නේ? මේ ජලයේ කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා තියෙන නිසා තමයි මේ දිය වෙලා තියුණොත් තමයි මේකට ගන්න පුළුවන්. නමුත් ජලයේ කාබන් ඩයොක්සයිඩ් දිය වෙන්න තියා සුළු වශයෙන් ටිකක් අපි අමාරුවෙන් තමයි දිය කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි දන්න සෝඩා බෝතලයක තියෙන අපි කලින් පාරේදී කතා කරානේ. සෝඩා බෝතලයක තියෙන කාබන් ඩයොක්සයිඩ් නේ. ඕක දැන් ඇරිය ගමන් කාබන් ඩයොක්සයිඩ් ටික පිට වෙලා යනවා නේ. නමුත් මේකෙදි එහෙම ටිකක් පිට වෙලා යන එක ටිකක් කියන්නේ ඇරලමනේ තියෙන්නේ. ඒතකොට මේකේ දිය වෙලා තියෙන ඒවායින් ගොඩක් ඒවා පිට වෙලා යනවා. බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට යම් වෙලාවක මේකේ ප්‍රභා සංශ්ලේෂණ නතර වුණා නම් නතර වෙන්න හේතුව වෙන්නේ මේ ජලයට කාබන් ඩයොක්සයිඩ් නොලැබී යාම. පැහැදිලිද? ඒක තමයි හේතුව. හරි? ඒක මතක තියාගන්න. එතකොට ඒ නිසා මේ වගේ අවස්ථාවක ප්‍රභා සංශ්ලේෂණයේ සීමාකාරී සාධකය වෙන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. එතකොට අපිට ඒක එහෙම නොවන විදිහට ක්‍රියාත්මක වෙන නම් මේ ජලය එක්ක සෝඩා බෝතලයක් වගේ ගන්න ඕනේ. නැත්නම් අපි කියන කාබන් ඩයොක්සයිඩ් එක සම්ප්‍රයුක්ත කරන්න ඕන. නැත්නම් කාබනේටයක් දිය කරන්න හරි ඕන. කැල්සියම් කාබනේටයක් දිය කළා වගේ ගන්න යම් ප්‍රමාණයක්. ගාවට හුණු දියලා වගේ ගන්න පුළුවන් නම් එහෙම ගත්තොත් මේකේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ඊට වඩා වැඩි මට්ටමක තියෙනවා. හරිද? ඒක අපි වෙනම ප්‍රශ්නයකදී කතා කරන්න තියෙනවා මේකෙදි. ඒක ගැන ඉතින් කතා කරමු. එතකොට ඔන්න ඔය දේවල් ටික මතක තියාගන්න. මේ එතකොට ඔක්සිජන් ප්‍රභා සංශ්ලේෂණයේදී පිට වෙනවා කියන එකත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක සාමාන්‍ය විද්‍යාගාරයක කරන්න පුළුවන් නේද? අමාරු වැඩක් නෙවෙයි. හරිද? එතකොට ඔය විදියට අපිට දැන් අපි කතා කරා මොනවද අවශ්‍ය සාධක සහ ඇතිවන ඵල පිළිබඳව. හරි.
සාමාන්‍යයෙන් භෞමික ශාකයක අපිට ඔක්සිජන් ටිකක් මැන ගන්න නැත්නම් හොයා ගන්න දෙය අමාරු. කොහොම වුණත් මේ විදිහට කරන්න පුළුවන්. හරි. එතකොට අපි ඊළඟට යනවා ප්‍රභාසංශ්ලේෂණයේ කාර්යභාරය කතා කරන්න. මේ කතා කරන්න දෙයක් නැහැ මොකෝ මේක නැතුව අපිට ජීවත් වෙන්න බැරි නිසා. හේතුව අපි සියලු දෙනා මේකේ ඉන්න ජීවීන් සියලුම දෙනා යැපෙන්නේ මොකද්ද? ප්‍රභාසංශ්ලේෂණය මත වන නිසා. හරිද? ඒ නිසා අපි ප්‍රභාසංශ්ලේෂණයේ කාර්යභාරය ගැන කතා කරද්දී ප්‍රධානම එක තමයි මොකද්ද? සියලුම ජීවීන්ට ආහාර නිපදවීම නේ ප්‍රධාන කාරණේ. ඊළඟ එක හරිද? දෙවැනි එක හරිද? අපිට තව මේවා ගැන කතා කරමු විශේෂයෙන්. ඊළඟට O2 ලබා දෙනවා නේද? ඊළඟට CO2 අඩු කරනවා. O2 වැඩි කරනවා, CO2 අඩු කරනවා. හරිද? තව අපි කියනවා අපි අන්තිම පාඩමේදී කතා කරනවා මේ කාබන් චක්‍රයට සම්බන්ධ වෙනවා කියන. කාබන් චක්‍රය. හරිද? ඔන්න ඔය කියන ප්‍රධාන කාරණා ටික තියෙනවා. හරිද? එතකොට මේ දේවල් එක්ක අපි කතා කරමු. දැන් ප්‍රභාසංශ්ලේෂණයේ සියලුම ජීවීන්ට අවශ්‍ය ආහාර නිපදවන්න දැන් ශාකනේ ආහාර නිපදවන්නේ නේද? ශාක සියලුම දිනාට අවශ්‍ය ඒගොල්ලන්ට සහ අපිටත් එක්ක ආහාර නිපදවනවා. ඒ නිපදවන ආහාර මත තමයි අපි යැපෙන්නේ නේද? ඒ ආහාර මතනේ අපි දැන් උතන ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? මේ ඔය ප්‍රභාසංශ්ලේෂණ කියන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ මොකක්ද? හරිද? ප්‍රභාසංශ්ලේෂණ කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සූර්ය ශක්තිය රසායනික ශක්තිය විදිහට ගබඩා කරන එක. හරිද? සූර්ය ශක්තිය රසායනික ශක්තිය විදිහට ගබඩා කරන එක. දැන් ඕකේ අනිත් පැත්ත තමයි ශ්වසනයේදී වෙන්නේ. හරිද? ශ්වසනයේදී වෙන කාරණේ තමයි මොකද්ද? අර රසායනික ශක්තිය අපිට අවශ්‍ය කාර්යයන් කරගන්න යොදා ගන්න. දැන් ප්‍රභාසංශ්ලේෂණයේ අනිත් පැත්ත තමයි ශ්වසනයේදී වෙන්නේ. ඒක ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? දැන් අර සූර්ය ශක්තිය රසායනික ශක්තිය විදිහට ගබඩා කරලා අපිට ඒකෙන් කාර්යයන් කරගන්න පුළුවන් විදිහට තමයි මේක හදාගෙන තියෙන්නේ නේද? එතකොට ඒ දේ තමයි හරිද? ඒ විදිහට දැන් මේකෙදි අපි කියනවා සූර්ය ශක්තිය රසායනික ශක්තිය විදිහට ගබඩා කරන්න දැන් නැත්නම් ඉෂ්ටේ බවට පත් කරන්න ප්‍රභාසංශ්ලේෂණය දායක වෙනවා. ඒතකොට ඒ දායක වෙන එකෙන් තමයි සියලුම ජීවීන්ට ආහාර එන්නේ. දැන් අපිට කියන්න පුළුවන් අපි මස් කාලා ජීවත් වෙනවා කියලා නේ? මස් කාලා ජීවත් වෙනවා කිව්වත් මස් කන සතා කන්නේ මොනවද? නේ? මස් කන සතා ඔහොම ගිහිල්ලා බැලුවොත් අවසානයේදී ඒකේ මුල තියෙන්නේ කවුද? ශාකය. ඒතකොට ශාකය අර ප්‍රභාසංශ්ලේෂණය නිපදවන දේ තමයි මේ හැම අපි කියනකොට ආහාර දාම කියලා. ඒ ගැන පස්සේ උගන්වනවා අන්තිම පාඩමේදී. එතකොට ඒවයි මේ මොකක්ද හැමතැනම තියෙන්නේ මේ ප්‍රභාසංශ්ලේෂණය නිපදවන ආහාර. හරි. ඒක අපි ප්‍රධාන කොටම කතා කරනවා. ඊළඟ එක ඔක්සිජන් දෙනවා පරිසරයට. මේ ඔක්සිජන් පරිසරයට දෙනකොට ඔක්සිජන් ඕන මොනවද? ප්‍රධානම එක තමයි ශ්වසනයටනේ. අනිත් එක තව ඕන දහනය. නේ? ප්‍රභාසංශ්ලේෂණයේ පිටවන ඔක්සිජන් වලින් ශ්වසනයට සහ දහනයට දැන් අපි ජීවීන් ගත්තොත් ජීවීන් සියලු දෙනාට ශ්වසනයට ඕන නේ? ඔක්සිජන් නැතුව ඉන්න බෑනේ නේ? දැන් මේ දවස්වල හරි ඔක්සිජන් අවශ්‍යතාවයක් තියෙනවනේ නේ? කොරෝනා රෝගීන්ට දැන් ඒතොර මේ වෙනම ගන්න ඔක්සිජන් තමයි ඕනේ. දැන් වායු ගෝලයට එන ටික නෙමෙයි. වායු ගෝලයෙන් වෙන් කළා නම් ඔය මතකද කියලා දුන්න බාහිකාසවන ක්‍රියාවලියෙන් තමයි වාතයේ බාහිකාසනට ද්‍රව කරලා තමයි ඔක්සිජන් ගන්නෙ. ඒ ගන්න ඔක්සිජන් හරිද? ටැංකිය වල පුරවලා තමයි අසාධ්‍ය රෝගීන්ට ඔය ඊට පස්සේ කඳු නගින්නෝ ඊට පස්සේ කිමිදුම් කරවෝ ඒගොල්ලන්ට පාවිච්චි කරන්නේ. ඒතකොට ඒ ශ්වසනය සඳහා. එතකොට ඒක මත තියාගන්න දහනය හැමතැනම දහනය සිද්ධ වෙන්නේ ඔක්සිජන් තියුණොත් තමයි. හැබැයි අපේ වායු ගෝලයේ තියෙනවා ඔක්සිජන් 121ක්. මෙතන තියෙන CO2 අඩු කරනවා කියලා.
CO2 තියෙන බිඳුව ඇෂන් බිඳුව ඉස්සරන පොත්වල තුනේ 3යි දැන් ඒක 4ක් කියලා කියනවා මෙච්චර ප්‍රමාණය දැන් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට හිතෙන්නේ නැති ඉතින් කාබන් ඩයොක්සයිඩ් තව ටිකක් වැඩි වුණාට අවුලක් නෑ නේද නේ දැන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණයෙන් අයින් කරනවනේ එයා ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාවලියට කාබන් ඩයොක්සයිඩ් අරගන්නකොට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අඩු වෙනවා හරිද ඒතකොට අඩු වෙනවා තමයි දැන් මේක මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙන්නේ ඉතින් ඕක එච්චර අවුලක්ද නේ එහෙම මේ ප්‍රමාණයත් අවුල් තමයි හේතුව මේකේ කොච්චර කියන එකට වඩා දැන් අපි හිතන්නේ ඔක්සිජන් 121ක් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් පොඩ්ඩක් වැඩි වුණාට එහෙම අවුලක් නැහැ නමුත් අවුලක් තියෙනවා මේකයි මේ ප්‍රමාණයක් දශම ගාණක් වුණත් වැඩි වුණාම ඒක ලොකුවට බලපෑමක් ඇති කරනවා ප්‍රධාන වශයෙන්ම මේ කාබන් ඩයොක්සයිඩ් වායුව මොකද්ද උෂ්ණත්වය රඳව ගන්න ඒ කියන්නේ අපි කතා කරනවා උෂ්ණත්වය රඳවා ගන්න එතකොට මොකද වෙන්නේ අනිත් එක මේක ඝනත්වයෙන් වැඩි වායුවක් හරිද ඒක නිසා මේගොල්ලෝ වැඩිපුර ඉන්නේ පල්ලෙහා ඝනත්වය වැඩිවම පල්ලෙහාට යනවා ප්‍රශ්නේ රඳව ගන්න රඳවගත්තාම මොකද වෙන්නේ මේ පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යනවා තේරුණා දැන් කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න පෘථුවියේ උෂ්ණත්වය ඉහළ යනවා මේක අපි කියන හරිතාගාර වායුවක් හරිතාගාර හරිතාගාර වායුව ඒ නිසා මොකද්ද වෙන්නේ මේ උෂ්ණත්වයේ වැඩිවීම ඒක දැඩි ලෙස අපිට බලපානවා එකක් තමයි මේ මුහුදු ජලයේ ප්‍රසාරණය වෙලා මුහුදු මට්ටම ඉහළ යන්නේ අනෙක් කාරණේ තමයි ද්‍රව ප්‍රදේශ මේ ගැන වැඩි විස්තර කියනවා අන්තිම පාඩමේ ද්‍රව ප්‍රදේශවල අයිස් දිය වෙලා ඒව මේ මුහුදට ගලාගෙන එනවා ඒකත් මුහුදු මට්ටම ඉහළ යනවා ඊළඟට ওই හේතුන් නිසා කාලගුණික විපර්යාස ඇති වෙනවා හරිද ඒතර හුලං හමන දිශා වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා මොකද වෙන්නේ ලොකු බලපෑමක් තියෙනවා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයට නිදහස් වී. දැන් අපේ ක්‍රියාවලිය තමයි මොකද්ද? ගස් කපනවා. නේ? ගස් කැපුවාම මොකද වෙන්නේ? අර ගන්න ඉන්න කාබන් ඩයොක්සයිඩ් ඒ කියන්නේ ඒ කට්ටිය ටික අඩු වෙලා යනවා. ඒකට පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ටික වැඩි වෙනවා. ඒ ගස් කපන ආස්සේ අපි මොකද කරන්නේ? වැඩිපුර ඉන්ධන දහනය කරනවා. නේ? දැන් ඔච්චරවත් ඉන්ධන දහනය කරනවනේ නේ? 2009 අඩු නේ? වාහන මෙහෙ යන එකේ ටිකක් අඩු නිසා නමුත් ඒකම දැන් විදුලිය නිපදවන්න දැන් වර්තමාන වල මොකද කරන්නේ ඉන්ධන දහනයෙන් තමයි විදුලිය නිපදවන්නේ ඒ හේතුන් නිසා මොකද්ද වෙලා තියෙන්නේ මේකෙදි එන්න කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා අර දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් වැඩි කරනවා නමුත් ගස් කැපුවාම ඒක අයින් කරන්න ඉන්න කට්ටියත් අඩු වෙලා යනවා ඒතකොට එන්න පරිසරයේ මොකද වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා ඒතර වැඩිවීමේ බල ප්‍රවණතාවයෙන් තමයි අර වෙන්නේ මොකද්ද එකක් තමයි අර මං කිය මුහුදු මට්ටම ඉහළ යන කාලගුණික විපර්යාසිත හැදෙන එක මේ දේවල් ඕකෙන් ඒතර මේක අවම කරන්න ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාවලිය දායක වෙනවා ඒතර අපි කියන කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් මට්ටම තුලිතව පවත්වගෙන යනවා කියන්නේ හරිද දෙක සමාන කියන එක නෙමෙයි තියෙන ප්‍රමාණ වලින් පවත්වගෙන යනවා කියන්නේ හරිද ඊට ඊළඟ කාරණේ තමයි මෙන්න මේ කාබන් චක්‍රය ඔයගොල්ලන්ට පස්සේදී මම දැන් කියන්නේ නැහැ කාබන් චක්‍රය තියෙන ජෛව ගෝලයේ පාඩමේ අපි එතනදී කතා කරමු එතකොට මේ කාබන් චක්‍රය පවත්වගෙන යන්න එක අවස්ථාවක තමයි කාබන් ඩයොක්සයිඩ් කියන එක දැන් යොදාගන්නේ දැන් ඒ ওই කාබන් චක්‍රීකරණය වෙන එක තමයි අපි කාබන් චක්‍රය කියන්නේ ඒතකොට ඕකේ එක අවස්ථාවක් තමයි ප්‍රභා සංශ්ලේෂණ එතකොට එයා මොකද කරන්නේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඒක ශාක නිර්මාණය කරනකොට පිස්ට් එක කියන්නේ ශාක තුළ ගබඩා වෙන එකක් නේ. ඒකෝට ඒක නැවත ජීර්ණය වෙලා කාබන් ඩයොක්සයිඩ් ටික ආපහු යන්නේ මැරුණයින් පස්සේ ශාකේ. හරිද? ඒ වගේ විවිධ ක්‍රම ඔස්සේ පරිසරය තුළ තියෙන කාබන් ඩයොක්සයිඩ් උවමාරු වෙන එක තමයි අපි කාබන් චක්‍රයේදී කතා කරන්නේ. ඒක ගැන පස්සේ කතා කරමු. ඒතර ඔන්න ඔය දේවල් ටික මතක තියාගන්න ප්‍රධාන වශයෙන්ම මොකද්ද? අපේ ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යභාරය සම්බන්ධයෙන් නේ ඇයි මේ ප්‍රභා සංශ්ලේෂණය මෙච්චර වැදගත් කියන්නේ නේ අර නේ ඒකේ කාර්යභාරය කියලා අපි ඔබ පොඩි කෙටියෙන් ලියාගමු ලියන්න මෙහෙම ප්‍රභා සංශ්ලේෂණයේදී
ඒකේ අර්ථ ලියන්න ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය රසායනික ශක්තිය ලෙස ගබඩා කර ඒවා ආහාර ලෙස සූර්ය ශක්තිය රසායනික ශක්තිය ලෙස ගබඩා කර ඒවා ආහාර ලෙස සියලු ජීවීන්ට සපයනු ලැබේ. ඊළඟ එක හරිද? පරිසරයට එකතු වන CO2 පරිසරයට එකතු වන CO2 පරිසරයෙන් ඉවත් කරන්නේ පරිසරයට එකතු වන CO2 පරිසරයෙන් ඉවත් කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින් ඊළඟ දහනයට සහ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායුව දහනයට සහ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායුව වායුගෝලයට නිදහස් කිරීම හරිද? ඊළඟ එක වායුගෝලයේ O2 සහ CO2 සංයුතිය පාලනය කිරීම ඊළඟ එක කාබන් චක්‍රය පවත්වාගෙන යාමට දායක වීම කාබන් චක්‍රය පවත්වාගෙන යාමට දායක වීම
ඒක තමයි ඔන්න ඔය දේවල් ටික තමයි ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? ඕකේ ප්‍රශ්න ටිකක් තියෙනවනේ මම හිතන්නේ කරන්න ඇති කියලා. අපි ඉක්මනට ඒ ටික සාකච්ඡා කරමු. නේ? බහුවර්ණ ප්‍රශ්නයට මේ තියෙන ටික බලන්නකෝ. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව කුමන ප්‍රකාශය අසත්‍යද කියලා අහනවා. ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය අසත්‍යද? නේ? පළවෙනි එක තමයි ප්‍රභා සංශ්ලේෂණය කෘත්‍රිම වශයෙන් සිදු කළ හැකිය. මම එදත් කිව්වා මේක කෘත්‍රිම වශයෙන් සිදු කරන්න බෑ. හොඳ. ඊළඟ ප්‍රභා සංශ්ලේෂණය සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පත් වේ කියන එක හරි. ප්‍රභා සංශ්ලේෂණය අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් පිට වේ හරි. ප්‍රභා සංශ්ලේෂණය සෑදෙන ග්ලූකෝස් පිෂ්ඨය බවට පත් වේ කියන එකත් හරි. ඉතින් ඒතර උත්තරය වෙන්න ඕනේ පළවෙනි එක. නේ? උත්තරය පළවෙනි එක. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන සාධක දෙකම අවශ්‍ය වන ක්‍රියාවලිය වන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන සාධක ඔයගොල්ලෝ දන්න දැන් මේ පාඩමේ කතා කරේ ප්‍රභා සංශ්ලේෂණය නේද? මේ ප්‍රශ්න ඔක්කොම විභාග ප්‍රශ්නය හොඳ විභාග හරිද? ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය හා ශ්වසනය පිළිබඳ ප්‍රකාශ 3ක් 5ක් දැක්වේ. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතික්‍රියාවේ පසු ප්‍රතික්‍රියාව ශ්වසනයයි. ඊළඟට කියන බලමු. ප්‍රභා සංශ්ලේෂණයේ මෙන්ම ශ්වසනයේද ශක්තිය නිපදවයි. හරි නේද? හරිද බලන්න. හරිතලාව සහිත ජීවීන් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන අතර සියලු ජීවීන් ශ්වසනය සිදු කරයි. දැන් අපි දන්නවනේ මෙන්න ප්‍රභා සංශ්ලේෂණයේ සමීකරණය CO2 ධන H2O හැදෙනවා C6යි H12යි O6යි ඊළඟට දැන් මෙතන සූර්ය ශක්තිය තියෙනවා මෙතන හරිතලාව තියෙනවා. දැන් මේක මේ පැත්තට වෙනකොට මොකද මේක ප්‍රභා සංශ්ලේෂණයනේ. මේක අනිත් පැත්තට වෙනකොට මේක ප්‍රභා සංශ්ලේෂණය. මේක ශ්වසනය. ඇයි ශ්වසනය කියන්නේ? ශ්වසනයේදී වෙන්නේ මොකද්ද? ග්ලූකෝස් ඔක්සිජන් එක එකතු වෙලා මොනවද කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සාදන. නේ? මේක මේ පැත්තට වෙනකොට තමයි ප්‍රභා සංශ්ලේෂණය. මේක ඇති කරනවා මේක නැති කරනවා. නේ? ග්ලූකෝස් මේ පැත්තට හදනවා මේ පැත්තට විනාශ කරනවා. ඒක විනාශ කරාම මොකද අපිට ලැබෙන්නේ? ශක්තිය ලැබෙනවා. දැන් ඇත්තටම වෙන්නේ මොකද්ද? මේ ආලෝක ශක්තිය තමයි අපි වැඩ කරන්නේ. ආලෝකයෙන් ලැබෙන ශක්තිය. පැහැදිලිද? ඒක ඕක තමයි වෙන්නේ. ඒතර ඇත්තම කතාව හරි. ඒ කියන එක හරිනේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවේ පසු ප්‍රතික්‍රියාව ශ්වසනය. ඒක හරි. ඊළඟ ප්‍රභා සංශ්ලේෂණය මෙන්ම ශ්වසනයේද ශක්තිය නිපදවයි. ඉතින් පොඩි ගැටලුවක් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය මෙන්ම ශ්වසනයේද ශක්තිය නිපදවයි. හරිද? දැන් ඇත්තම අපි ප්‍රභා සංශ්ලේෂණය ශක්තිය නිපදවනවා කියලා කියන්නේ නැහැනේ. හරිද? ශක්තිය තිර කිරීමක් තමයි කියන්නේ. ඒක නිසා අපි ඒක නොගෙන ඉමු. ඊළඟට හරිතලාව සහිත ජීවීන් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන අතර සියලු ජීවීන් ශ්වසනය සිදු කරයි. ඔව් ඒක හරිනේ. හරිතලාවයක් තියෙන කට්ටිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. අනිත් සියලු ජීවීන් ශ්වසනය කරනවා. උත්තරේ තුන අපි A හා C කියලා ගමු. A හා C. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය හා සම්බන්ධ ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. හරිද? ජලය ප්‍රභා සංශ්ලේෂණ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයකි. හරිනේ. ආලෝකයේ ඇති විට පමණක් ප්‍රභා සංශ්ලේෂණය සිදුවේ. ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිතාපද අවශ්‍ය වේ. ප්‍රභා සංශ්ලේෂණයේ ඵල ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ග්ලූකෝස් නිපද වේ. අන්න එතන තමයි වැදගත් වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේ ඵල ලෙස ලැබෙන්නේ මොනවද? ඔක්සිජන් සහ ග්ලූකෝස්. නම බෙදලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ග්ලූකෝස් නේ. ඒකට වැරදි එකයි අසත්‍ය එකනේ අහන්නේ. හතරවෙනි එක. හරිද? ඊළඟට
ශාක පත්‍රයක් පිෂ්ඨය සඳහා පරීක්ෂා කිරීමෙන් ජලය තැම්බීමෙන් පසු මධ්‍යසාරය තැම්බීමට හේතු වන්නේ පිෂ්ඨය සඳහා පරීක්ෂාවේදී අයඩින් සමග දම්පැහැයක් ඇතිවීම සඳහා මධ්‍යසාර අවශ්‍ය බැවිනි නෑනේ. පිෂ්ඨය මධ්‍යසාරයේ දියවන බැවින් අයඩින් පරීක්ෂාවේ දම්පැහැ හොඳින් දැක ගත හැකි වීමයි. ඒකත් එහෙම නෙමෙයි. ඊළඟ පත්‍ර තැම්බීමෙන් පසු සෛල මැරී යන අතර මධ්‍යසාර පත්‍ර තුළ හොඳින් ඇතුළු වීමයි නෑ. පත්‍ර තැම්බීමෙන් පසු ඒ වායේ ඇති හරිතප්පද මධ්‍යසාරයේ දිය වී පත්‍ර වලින් ඉවත් වීම. ආන්නේ. දැන් ඔකේ අපි කලින් කිව්වේ මොකද්ද? ජීවී සෛල අජීවී ගන්න තමයි ජලයේ තම්බන්නේ. මධ්‍යසාරයේ තම්බන්නේ මේ අජීවී සෛල ඇතුළේ තියෙන හරිතප්පද ටික අයින් කරලා. ඒ හරිතප්පද අයින් කරන්න ඕනේ. අපිට දම් වර්ණය හොඳින් නිරීක්ෂණය කරන්න ඕන නිසා. නේ උත්තරය එතකොට 4 වෙනි. පැහැදිලිනේ? ඊළඟ ප්‍රභාසංශ අවශ්‍ය සාධකයක් නොවන්නේ අවශ්‍ය සාධක ආලෝකය අවශ්‍යයි, ජලය අවශ්‍යයි, කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි, ග්ලූකෝස් අවශ්‍ය නැහැ. ප්‍රභාසංශ සිද්ධ වෙන්න ග්ලූකෝස් ඕනේ නැහැ. නමුත් ග්ලූකෝස් හැදෙනවනේ. කොහොම වුණත් අවශ්‍ය නැහැ. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය හා සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද කියලා. අසත්‍යම යහන්නේ. හරිතලාව මගින් ආලෝකය අවශෝෂණය කරයි. ඒක පොඩ්ඩක් තියමු බලන්න. ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පත් කරයි. ඒක නම් හරිනේ. ග්ලූකෝස් අමුද්‍රව්‍යයක් ලෙස යොදාගනි. ග්ලූකෝස් අමුද්‍රව්‍යයක් ලෙස යොදාගන්නේ ජලය ප්‍රභාසන අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක එක නම් හරි. ඒතර උත්තරේ වෙන්නේ මේක 3 අසත්‍ය ප්‍රකාශයනේ. ග්ලූකෝස් අමුද්‍රව්‍යයක් ලෙස යොදාගන්න එක තමයි වැරදි. දැන් අතන පොඩි ප්‍රශ්න ගැටලුවක් තියෙනවා. හරිත ලව මගින් ආලෝකය අවශෝෂණය කරයි කිව්වම හරි. නමුත් ඇත්තටම හරිත ලව වලින් නෙමෙයි ආලෝකය අවශෝෂණය කරන්නේ මොනවයින්ද? හරිත ලව වල තියෙන හරිතප්‍රද. ඔය හරිත ලවය කියන්නේ ඉන්ද්‍රිකාව. මේක තමයි හරිත ලවය. මේක ඇතුලේ තියෙන වර්ණක තමයි හරිත ප්‍රද වෙන්නේ. හරිතප්‍රද. අන්න එහෙමයි වෙන්නේ. පැහැදිලිනේ? ඒක නිසා අපි එකක් ගමු. හරිත ලව මගින් ආලෝකය අවශෝෂණය කරයි. ප්‍රභා සංශ්ලේෂණය හා සම්බන්ධ පහත ප්‍රකාශ තුළින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. ප්‍රභා සංශ්ලේෂණය හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ තුළින් අසත්‍ය එකෙත් අහන්නේ අසත්‍ය. විභාගය හදිච්ච. ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. අන්න ඒතර පොඩි අවුලක් තියෙනවා. පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ ශ්වසනය නේ. අපේ යම් යම් ශරීරයේ විවිධ ක්‍රියාකාරීත්වයන් සිදු වෙන්න ලබා දෙන්නේ ශක්තිය ලබා දෙන ශ්වසනය කියන ක්‍රියාවලිය. මතක තියාගන්න. ඊළඟ දහනය නිසා පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. එකත් හරි. අදාරක වැරදි නේ. පරිවෘත්තීය ශක්තිය ලබා දෙන ප්‍රභා සංශ්ලේෂණය මගින් නෙමෙයි. අතට ශ්වසනය මගින් බලමු ඉතින් කොහොමද ශ්වසනය වෙන්නත් ප්‍රභා සංශ්ලේෂණය ශක්තිය ලබා දෙන්න ඕනේ. ශ්වසනය හා දහනයට අවශ්‍ය ඔක්සිජන් නිදහස් කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. එක නම් හරි. ඊළඟ කාබන් චක්‍රය පවත්වාගෙන යාමට දායක වන ප්‍රධාන ක්‍රියාවලියක් වන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ඒකත් හරි. අපි කාබන් චක්‍රයේදී හොරට ඉගෙන ගන්න පුළුවන් එක. එහෙනම් උත්තරේ අපිට ගන්න වෙන්නේ 1. නේ? උත්තරේ 1. හරි.